අයිබෝන් සුබුදෑසනක් ඔබෙක් වන්නේ අද දෙරන 24 සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙතයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම ඇතුළු අංශ කිහිපයක් හදිසි නීති රෙගුලාසි යටතට. මෙරට දෛනිකව වැඩිම කොවිඩ් ආසාදිත මරණ 216ක් ඊයේ වාර්තා වෙයි. අමාත්‍ය මණ්ඩල තීරණය පිළි නොගන්නා බව ගුරු සංගම් කියයි. හෙරොයින් කිලෝග්‍රෑම් 250ක් සමග පුද්ගලයන් 5 දෙනෙකු අත් අඩංගුවට. අත්‍යවශ්‍ය ආහාර සැපීමට අදාළ හදිසි නීති රෙගුලාසි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් එම රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. වී සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැකවීම අධික මිල ගණන් අය කිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම එහි අරමුණ වනවා. රජයේ සහතික මිල හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කර වී සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදීගෙන ජනතාවට සාධාරණ මිල ගණන් වලට ලබා දීමට බලයලත් නිලධාරීන් කටයුතු කළ යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. තොග මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ලබා දී ඇති ණය ලබාගත් පුද්ගලයින්ගෙන් අය කර ගැනීමට හැකිවන පරිදි එම රෙගුලාසි ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මේ අතර සාමාන්‍ය ජනජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වී සහල් සහ සීනි ඇතුළු සෙසු පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් MDSP නියුන්හෙළ මහතා පත් කර තිබෙනවා. නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ලියාපදිංචි නොකළ වී ගබඩා 52ක් පමණ මුද්‍රා තබා ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකළ සියලු වී සහ සීනි ගබඩා සම්බන්ධ වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි. ගිය සුමානේ නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වී ගබඩා 52ක් විමර්ශනය කරලා ඒ වී ගබඩා දැනට මුද්‍රා තබලා තිබෙනවා. ඒ වගේම දෙරණ නාලිකාවත් අපිට ඒ ලබා දීපු තොරතුරක් අනුව ගම්පහ ප්‍රදේශයේ සීනි ගබඩා කීපයක් අපි මුද්‍රා තබලා තිබෙනවා. ඒ වගේම මේ වන විට පාරිභෝගික අධිකාරියට විවිධ මාධ්‍ය ආයතන පුද්ගලයන් විශාල වශයෙන් තොරතුරු ලබා දීලා තිබෙනවා. මේ වන විටත් ඒ සීනි ගබඩා පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඒ වගේම අපි බැංකු වලටත් විශේෂයෙන්ම බැංකු වලින් ණය ලබාගෙන ඒ බැංකුවට ඒ තොග ගබඩා පවත්වාගෙන යන ලබන ඒවා තිබෙනවා. අපි සියලුම බැංකු වලටත් මහ බැංකු අධිපතිතුමාට කිව්වා ඒ බැංකු වලින් පවත්වාගෙන යන ලබන සීනි ගබඩා පිළිබඳව අපිට තොරතුරු හෙටම ලබා දෙන්න කියලා. කෙසේ හෝ ලබන සතියේදී අපි මේ සෑම කටයුත්තක් සම්බන්ධයෙන්ම අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරලා ඉහළම දඬුවම් ලබා දීමට කටයුතු කරනවා. මෙහිදී විශේෂයෙන්ම සීනි ගබඩාවක් පවත්වාගෙන යාම වරදක් නෙමෙයි. අපි කිව්වේ පාරිභෝගික අධිකාරිය ලියාපදිංචි කරලා සීනි ගබඩා පවත්වාගෙන යන්න කියලා. එතකොට ලියාපදිංචි කරන්න කියලා කිව්වේ අපිට මේ තොරතුරු ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපිට ලියාපදිංචි කරලා තිබෙන සීනි ගබඩාවල අපේ තොරතුරු අනුව තිබුණේ මෙට්‍රික් ටන් 1,20000ක්. නමුත් දැන් මේ ලියාපදිංචි නොකරපු සීනි ගබඩා දිහා බලපුවාම සැලකිය යුතු ප්‍රමාණයක් අපේ රට තුළ සීනි තිබෙනවා. වී සහ සීනි ලියාපදිංචි නොකරපු සියලුම ගබඩා පිළිබඳව වැටලීම් අඛණ්ඩව සිදු කරමින් පවතිනවා. මෙරටින් මේ දක්වා වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. කොවිඩ් ආසාදිත මරණ 216ක් පසුගිය 29 වනදා සිදු ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තවත් කොවිඩ් ආසාදිත මරණ 216ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඒ පසුගිය 29 වනදාට අදාළව බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 8991ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ වාර්තා කරන ලද මරණ අතරට පිරිමි පුද්ගලයන් 115 දෙනෙකු සහ කාන්තාවන් 101 දෙනෙකු අයත්. ඉන් පුද්ගලයන් 170 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි අය වන අතර 41 දෙනෙකු වයස අවුරුදු 30-59 අතර පුද්ගලයන්
පුද්ගලයන්. එම මරණ අතර 30ට අඩු පුද්ගලයන් 5 දෙනෙකුද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ඊයේ දිනේ මෙරටින් නව COVID-19 ආසාදිතයන් 4562 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 4,36,081 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සමස්ත කොවිඩ් ආසාදිතයන්ගෙන් 3,71,992 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයන් 55,098 දෙනෙකු තවදුරටත් ආසාදිත තත්ත්වයේ පසුවනවා. ලබන මස අගවන විට මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සැලකිය යුතු අඩුවීමක් මෙන්ම ඔක්තෝබර් මාසය තුළ කොවිඩ් මරණවල අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. කොවිඩ් මර්ධන එනත් මගින් ලැබෙන ප්‍රතිශක්තිකරණය හේතුවෙන් මේ අපේක්ෂා කළ හැකි බවයි ටීවී දෙරණ ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ 360 වැඩසටහනට එක්වමින් ඔහු පැවසුවේ. ලංකාවෙත් දැන් ඩෙල්ටා පැතිරෙනවා. ඒක නිසා තමයි මේ S ජානයේ විකෘතිතා තුනක් සහිත නව ප්‍රභේදයක් ගොඩනැගීමේ හැකියාව අපි අනතුරුංගවල තියෙනවා. කොයිම වෙලාවකත් නව ප්‍රභේද හැතින එක නවත්තන්න බෑ. ලෝකයේ බහුතර ජනගහනයක් එන්නත් කරන්නේ සිදු වෙනකම්. එතකන් මේකේ නව ප්‍රභේද ගොඩනැගෙනවා. එතකන් එක් රටකින් තවත් රටකට යන්න හැකියාව තියෙනවා. ඒවා අපිට නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා අපි තේරුම් ගත යුතු දේවල්. හැබැයි අපි රටක් විදියට අපේ වගකීම් ඉටු කරන්න ඕනේ එන්නත් කරන්නේ තුලින්. අපිට මේ පවතින ජීවන රටාවේ මීට වඩා පොඩ්ඩක් ලිහිල් ජීවන රටාවකට යන්න පුළුවන් කවදාද කියන කාරණය ගැන රටේ ජනතාව සියලුම දෙනා බොහොම උනන්දුවෙන් ඉන්නවා. මගේ පුද්ගලික අනුමානය තමයි සැප්තැම්බර් මාසයේ අගවන විට අපිට සැලකිය යුතු ලෙස රෝගීන් අඩුවීමක් වාර්තා වෙයි. ඒ වගේම තමයි මරණත් ඉතින් සාමාන්‍යයෙන් රෝගීන් අඩුවීම වාර්තා වෙලා මරණ අඩු වෙන ඊට වඩා තව සති දෙකක් විතර යනවා. ඉතින් මම හිතන්නේ ඔක්තෝබර් මැද වෙන විට සැලකිය යුතු රෝගීන් වාර්තා වීම අඩු වේවි. නව ප්‍රභේද වලින් අපිට කරදරයක් උනේ නැත්තම්. අනිත් එක තමයි සැප්තැම්බර් මම හිතන්නේ 10 වෙන විට බලාපොරොත්තුවක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අවුරුදු 30ට වැඩි ජනගහනෙන් 100%ක් එන්නත් කරන්නේ අවසන් කරන්න. ඒ කියන්නේ සැප්තැම්බර් 10 සිට සති දෙකක් ගිය යන. ඒ කියන්නේ සැප්තැම්බර් 24 25 වෙන විට මේ අයටත් නිවැරදි විදියට ප්‍රතිශක්තිය ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට බහුතර ජනගහනයක් මාත්‍රා දෙකම ලබාගෙන ඊට පස්සේ තමයි අපි මේ බලාපොරොත්තු වෙන වෙනස ඇති වෙයි කියලා හිතාගෙන ඉන්නේ. COVID-19 නැති ලෝකයක ජීවත් වෙන්න අවස්ථාව ලැබෙයිද? දැනට අපි මේ යන ක්‍රියාදාමයේ යටතේ අපි බලාපොරොත්තු වෙන සංසිද්ධි තුනක් තියෙනවා. වරින් වර නැවත නැවතත් ප්‍රසංගත ඇති වෙන්න පුළුවන්. අපි කියන මේක සීසනල් ෆ්ලූ එකක් බවට පත් වෙනවා. අපි දන්නවා ෆ්ලූ වෛරස් එක, මේ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා වගේ හැදෙන වෛරස් එක වාර්ෂිකව අපි ලබා දෙනවා ජනතාවට. එතකොට මේ අවුරුද්දෙන් අවුරුද්ද එන්නත් කරණයක් සිදු වෙනවා. මේ වෙනස් වෙන වෛරස් එකට ගැළපෙන විදිහට එන්නත යාවත් කාලනින් කරලා ඒ වර්ෂයට අදාළව එන්නත ලබා දෙනවා. තුන්වෙනි පොසිබිලිටි එක තමයි මම වැඩිපුරම කැමති එක. ඒ කියන්නේ මේක සාමාන්‍ය කොරෝනා වෛරසයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔබ දන්නවා අපිට නිතර හැදෙන සෙම්ප්‍රතිශ්චාව කැස්ස බොහොමයකට හේතු වෙන්නේ කොරෝනා වෛරස් එකේ ප්‍රධාන ප්‍රභේද හතරක්. එතකොට මේ හතර වගේ මේකත් වුණොත් සාමාන්‍ය කැස්සක් හිමිරිසා බවට පත් වෙනවා. හැබැයි මේ සියලුම දේවල් ඇති කරගන්න ජනතාව විදියට ඔබට වගකීමක් තියෙනවා. ඔබට ලැබෙන එන්නත ලැබෙන පළමු අවස්ථාවෙන් ලබා ගන්න. ගොරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ලබා දුන් යෝජනා සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ලබන අයවැයේ සිට අධියර කිහිපයක් යටතේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරමින් වැටුප් ඉහළ දැමීමට නියමිතයි. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගන්මින් වෘත්තීය සංගම් විසින් දින 52කට ඉහතදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවා. පසුව ඒ පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සකස් කරන ලද නිර්දේශ ඇතුළත් යෝජනාවලිය පසුගියදා අධ්‍යාපන අමාත්‍යවරයාට ලබා දී තිබූ අතර එය කැබිනට් මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කර තිබෙනවා. එහිදී අදාළ යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමි වෙති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ලබන අයවැය සිට අධියර කිහිපයක් යටතේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරමින් වැටුප් ඉහළ දැමීමට නියමිත අතර එතෙක් ලබන මාස සිට ගුරු වැටුපට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට නියමිතයි. මේ අතර අදාළ යෝජනාවලට කැබිනට් අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් අද දෙරණ ලංකා ගුරු සංගමයෙන් විමසීමක් කළා. එහිලේකම් ජෝසප් ස්ටාලින් මහතා එහිදී පැවසුවේ තම වැටුප් ඉහළ දැමීමට අධියර කිහිපයක් යටතේ සිදු කිරීමට අනුමැතිය හිමිව ඇති නම් එම යෝජනා සඳහා ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය එකඟ නොවන බවයි.
මේ වෙනකොට අමාත්‍ය මණ්ඩල තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙලා නැහැ. නමුත් මාධ්‍ය හරහා වාර්තා වෙන ඒවා වගේක් තියෙනවා. එකක් තමයි අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තීරණය කර පරිදි කොටස් වශයෙන් ලබා දීම මේ මුදල අයවැයි. අපි දිගටම අධ්‍යාපන මන්ත්‍රීවරයාට ප්‍රදාන කරේ කොටස් වශයෙන් නෙමෙයි ඒක සම්පූර්ණ මුදලම සුබෝධිනී වාර්තාවේ කොටසක් ඇද්ද දෙන්න ඕනේ කියලා. අපේ ඉල්ලීමට පරිබාහිර වෙන යෝජනාවක් නම් ඉන්නේ නිල වශයෙන් අධිවේග ඉවත් වෙන්නේ. වෙන යෝජනාවක් නෙමෙයි අපි සම්පූර්ණයෙන් බුද්ධයි. අපි අනිවාර්යයෙන්ම අපේ අරගලේ ඉස්සරහට වයින් වෙන යෝජනාවක් නම් තියෙන්නේ. ඊට නොවන මට්ටමින් තියෙන යෝජනාවලින් කරනවා අපි අනිවාර්යයෙන් අපේ අරගලේ ඉස්සරහට යනවා. ඉතින් ප්‍රතිදවස් නිල ප්‍රකාශනයක් තියෙනවා අපි ඉස්සරහට යන්නේ අනිවාර්යයෙන් අපි කියනවා මේ අරගලේ අපි අනිවාර්යයෙන් ඉස්සරහට දාගමත් අපි දින 51යි අදට අනිවාර්යෙන් අපි ඉස්සරහට යනවා. දකුණු ප්‍රදේශයට ආසන්න මොහොතේදී හෙරොයින් කිලෝග්‍රෑම් 250කට අධික තොගයක් සමග පුද්ගලයන් 5 දෙනෙකු අදාළවම අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත නාවික හමුදාව හා එක්ව පොලිස් මද්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය විසින් අදාළ වැටලීම් සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. දකුණු ප්‍රදේශයට ආසන්න මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 250කට අධික තොගයක් සමග පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත නාවික හමුදාව හා එක්ව පොලිස් මද්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය විසින් අදාළ වැටලීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. බේරුවල දීවර වරායට ඔබ්බෙන් අදාළ හෙරොයින් තොගය බහුදින දීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටියේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ බහුදින දීවර යාත්‍රාවද පොලිසිය බහරට ගෙන තිබෙනවා. සැකකරුවන් සහ හෙරොයින් තොගය පොලිස් මද්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය වෙත රැගෙන යන බව නාවික හමුදාව සඳහන් කළා. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පැවතිය හැකියි. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මාස 28 වන දින සිට සැප්තැම්බර් 7 වනදා දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. අද දහවල් 12:10ට මෙරිච්චකාඩු, තන්තිරිමලේ, මැදපට්ටිය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතිනවා. සියලු ජංගම දුරකථන ජාල ඔස්සේ අද දෙරණ කෙටි පණිවිඩ සේවාව හරහාද තොරතුරු එසැනින් ගෙනෙන අතර ඒ සඳහා ඔබට ලියාපදිංචි විය හැකියි. එය අනුව ඔබගේ ජංගම දුරකථන ජාල ඩයලොග්, මොබිටෙල්, හච්චෝ, එයාටෙල් සබඳතාවන් නම් තිරේ දැක්වෙන ආකාරයට ලියාපදිංචි වීමෙන් ඔබට සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් අද දෙරණ කෙටි පණිවිඩ සේවාව ලබාගත හැකි වනවා. රැඳී සිටින්න අද දෙරණ 24 සමගින්.